සුව වේවා සුවබෝ වේවා ඔබට රටට මුළු ලෝකයටම ආයු වැඩේවා නිරෝගී වේවා සුවපත් වේවා. අපි නොදන්නව වුණාට අපි නොහිතනව වුණාට අපිට නොතේරුණා වුණාට හරි වැඩ සිද්ධ වෙනවා මහ පොළොවේ. මේ අපි ඉන්න මහ පොළොව පාවෙනවා. මීට අවුරුදු ගානකට කලින් මේ ඔක්කොම මහ පොළොව එක තලයක් විදියට තිබුණේ, එක ලොකු බිම් කඩක් විදියට තිබුණා. ඒකේ මැද තෙතිස් කියලා මූදක් තිබුණා. උඩ තිබුණා ඒ මූදෙන් උඩින් කොටස අංගාරාලන්තය කිව්වා. දකුණෙන් තිබුණා ගොඩ්වානාලන්තය කියලා. අවුරුදු 2,50,000කට විතර කලින් මේ එක භූමි කොටස මේ මහ පොළොව කොටස් වලට කැඩෙන්න පටන් ගත්තා. එතකොට ඔය අංගාරාලන්තේ තිබිච්ච භූමිය වෙනස් වෙලා ලංකාව, ඇමරිකාව, ඊට පස්සේ අප්‍රිකාව ඔය වගේ ප්‍රදේශ හැදෙන්න පටන් ගත්තා කියලා කියනවා. මේක මතයක්. මහාද්වීපික ප්ලාවිතය කියලා මේ මතයට කියන්නේ. කොන්ටිනෙන්ටල් ඩ්‍රිෆ්ට් කියලා කියනවා. මේ මතය ලෝකයට ගෙනාපු ඇල්ෆ්‍රඩ් වේග්නර් කියන විද්‍යාඥයා ඉපදුනේ අද වගේ දවසක 1880 අවුරුද්දේ අද වගේ දවසක නොවැම්බර් මාසයේ 1 වෙනිදාවක. ඔහු තමයි අපිට කිව්වේ මේ මහ පොළොව තැටි මත තියෙන්නේ, අපි ඉන්නේ තැටි මත, ඒවා පාවෙමින් යන්නේ. මේ මොහොත වෙනකොටත් අපිට නොදන්නා වුණාට මේ මහ පොළොව, අපි ඉන්න මහ පොළොව පාවෙමින් යනවා. අපි නොදන්නවා වුණාට බොහෝ දේවල් සිදුවෙමින් යනවා. අපිට නොතේරුණා වුණාට, අපි නොදන්නවා වුණාට, අපිට නොදැනුණා වුණාට. නොවැම්බර් මාසයේ 1 වෙනිදා ආරම්භ වෙලා අලුත් මාසයක ආරම්භක දවසේ අපි රට දකිනවා පිටු අතරේ. අලුත් මාසික ආරම්භක දවසේ කියන්න තියෙන සමහර පුවත් දුටුවාම මහ පොළොව හෙල්ලුම් කයි කියලා කාටද නොකියන්න පුළුවන්. බණ පොතේ අපි අහලා තියෙනවා මහ පොළොව පලාගෙන සමහර පව්කාරයෝ අවීචි මහා නරකයට ඇදගෙන ගියාය කියලා. දෙමටගොඩ රුවන් නමට මත්ද්‍රව්‍ය කිලෝ 1,816ක් ඇවිත් හෙරෝයින් කිලෝ 1,460ක්, අයිස් කිලෝ 326ක් හා හෂීස් කිලෝ 30ක් ඒ අතර මත්ද්‍රව්‍ය කිලෝ 540ක් ඉන්දුලංකා නාවික හමුදා අත්අඩංගුවට පත් වෙලා ලක්ෂ 2,000ක පමණ වත්කම් පොලිස් භාරයට ඉන්දික හේවා විතරණ වාර්තා කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් සහ අපරාධකාරයෙක් බව කියන රුවන් චමිල ප්‍රසන්න නොහොත් දෙමටකට රුවන් නැමැත්තාගේ නමට මත්ද්‍රව්‍ය කිලෝ 1,468ක් පමණ විදේශ රටවල් වලින් එවා ඇති බව මෙතෙක් කරන ලද විමර්ශන වලින් හෙළි වී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරනවා. මේ මෙතෙක් කරන ලද විමර්ශන වලින් හෙළි වී ඇති ප්‍රමාණය මේ හෙරොයින් කිලෝග්‍රෑම් ප්‍රමාණයෙන් 340ක් ඉන්දියා ආරක්ෂක අංශ විසින් මෙවසර අප්‍රේල් 10 වනදා අත්අඩංගුවට ගෙන තිබෙන බවත් මීට අමතරව නාවික හමුදා විසින් 2019 වසරේදී හෙරොයින් කිලෝ 200ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ප්‍රකාශ කර සිටින්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහත්මයා. එතකොට මේ පුද්ගලයා සතුව තිබෙන වත්කම් ප්‍රමාණය පිළිබඳවත් මේ වෙනකොට සාකච්ඡා වෙමින් පවතිනවා. මේ සැකකරු සතුව වාහන සහ නිවාස ඉඩම් තවදුරටත් තිබෙන බව හෙළිමින් තිබෙන බවත් ඒ පිළිබඳ තවදුරටත් විමර්ශන පැවැත්වෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා. ඒ අතරේ අද අරුණ පුවත්පත සඳහන් කර සිටපු එක කාරණාවක් තමයි මේ පුද්ගලයා පිරිකරක් පූජා කරලා තියෙනවා කොළඹ පළාතේ හාමුදුරු කෙනෙක්ට පිරිකරට වාහනයක්. අරමුණු කීපයක් එක්ක තමයි එකක් තමයි තමන්ගේ පුතා ඊළඟ ඡන්දෙන් දේශපාලනට ගෙන්නන්න ඕනේ කියලත් එහෙම අදහසකුත් එක්ක තමයි ඒ පිරිකර පූජා කරලා තියෙන්නේ. අපි කිව්වේ පව්කාරයෝ අවීචි මහා නරකයට ඇදගෙන ගියාය පොළොව පලාගෙන කියලා බණ පොතේ තියෙන්නේ. බණ පොත් නොකියපු යතිවරුණුත් ඇති. ඊළඟට දැන් මෙහෙම අපරාධකාරයෝ ගැන කියන්නේ කාටද? පොලිසියට. කුඩුවලට ඇබ්බැහි වූ පොලිසිය 37ක් බස්නාහිර පළාතේ ඉන්නවා. 28ක්ම කොළඹ රාජකාරියේ. හේමන්ත රන්තුනි වාර්තා කරන්නේ මද්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වූ පොලිස් නිලධාරීන් 37 දෙනෙක් බස්නාහිර පළාත තුළ සක්‍රීය රාජකාරී යෙදී සිටින බව පොලිස් මූලස්ථානයේ කළ සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා. බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් දිවයින පුවත්පතට කියලා තියෙන විදිහට මද්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ සියලු පොලිස් නිලධාරීන් මේ වන විට හඳුනාගෙන සිටින බවත් ඔවුන් විද්‍යාත්මකව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව පුනරුත්ථාපනයට කටයුතු කරන බවත් සඳහන් කර සිටිනවා. ඒ අනුව මේ මද්ද්‍රව්‍ය කියන රකුසා ගෙන් බේරෙන්න කිසිදු ආයතනයකට පුළුවන්කමක් ලැබිලා නැහැ. සමාජයේ තියෙන කිසිදු සංස්ථාවකට පුළුවන්කමක් ලැබිලා නැහැ මේ මත් රකුසගෙන් බේරෙන්න. ඉතින් අහස ගුගුරණ එක අහම්බයක්ද?
අහස ගුගුරණ එක අරුමයක්ද. මහවැස්සෙන් 5000ක් විපතේ අද සාලි කුමාර ගුණසේකරයි වාර්තා කරන්නේ. අධික වැසි සමග ඇති වූ ආපදා තත්ත්වයේ හේතුවෙන් 6 හැවිරිදි දරුවෙකු ඇතුළු දෙදෙනෙකු මිය ගොස් පවුල් 1273කට අයත් පුද්ගලයන් 5119ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කරනවා. ඒ අතරේ 6 හැවිරිදි දරුවෙක් ආනමඩුව ප්‍රදේශයේදී අකුණක් වෙදිලා බිරි වෙලා තිබෙනවා. පස් කන්දකට යට වෙලා තවත් අයෙක් මරුට වැඩිම බලපෑම බදුල්ල දිස්ත්‍රික්කයටයි එල්ල වෙන්නේ කියලත් අරුණ පුවත්පත සඳහන් කරද්දී ඊට අමතරව රත්නපුර නුවරඑළිය මහනුවර මුලතිව් යාපනීය බදුල්ල සහ පුත්තලම කියන දිස්ත්‍රික්ක 4 ඉකුත් 23 වනදා සිට මේ දහරානිපාත වර්ෂාව මේ ආකාරයෙන්ම ඇදහැරෙනවා කියලා වාර්තා කර සිටිනවා අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන්. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වෙන්නේ ආයතන ගණනාවක් අත්‍යවශ්‍ය වෙයි. සුජිත් හේවාජුලිගේ වාර්තා කරන ලංකාදීපයට යනුව වරාය ඉන්ධන තැපැල් ප්‍රවාහන රාජ්‍ය බැංකු සහ පළාත් පාලන ආයතන අත්‍යවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහත්මයා නිකුත් කළ තිබෙනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ග උපදේශ සැලකිල්ලට ගෙන මේ තීරණය ගත් බව තමයි එම වාර්තාවේ සඳහන් වෙනවා කියලා එම නිවේදනයේ සඳහන් වෙන්නේ කියලා ලංකාදීපේ වාර්තා කරනවා. ඊළඟට මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට යනවා වාර්තා කරන මහනුවර කේ.එල්. සුරවීර ශ්‍රී ලාංකික ඇමරිකානු පුරවැසියා ජීව උණ්ඩ 100ක් සමග දැලේ. වසර 27කට පසු ගිය වසරේ ලංකාවට ඇවිල්ලා තින්නේ 94 තමයි ඔහු ඇමරිකාවට ගිහිල්ලා තින්නේ. ගිහිල්ලා එහි නාවික හමුදාවේ සේවය කළා තියෙනවා. නිවසේ යතුරු පැදි 7කුත් අත්අඩංගුවට අරගෙන තියෙනවා. නිවසේ තිබිලා අපි කියන්නේ මස් කල්ලා කියලා කැබලි වලට ගලවලා තිබිච්ච යතුරු පැදි 7ක කොටස් තිබිලා තියෙනවා. මේ පුද්ගලයා නම් කියන්නේ තමන් ගිය අවුරුද්දේ තමයි ලංකාවට ආවේ. ඒ එනකොට මේ බෑග් වල තියෙන්නේ නැති තමන් දන්නේ නැහැ කියලා. හැබැයි මේ විදිහට ජීව උණ්ඩ මෙච්චර ප්‍රමාණයක් ජීව උණ්ඩ 100ක් සමග කොහොමද මේ අත්අඩංගුවට පත් වෙන්නේ කියන කාරණාව පිළිබඳව ඉදිරියේදී තවදුරටත් තොරතුරු හෙළිදරව් වෙයි. අද නොවැම්බර් මාසයේ 1 වෙනිදා බූස්ටර් එන්නත ලබා දීම එහෙම නැත්නම් තුන්වන මාත්‍රාව ලබා දීම ආරම්භ කරනවා. ඒ වගේම ඊයේ ඉඳලා පළාත් අතර සංචරණ සීමා ඉවත් කරනවා. එතකොට කොහොමද මේ වෙනකොට ලංකාවේ කොවිඩ් තත්ත්වය කියලා කොවිඩ් මර්ධනය කිරීමේ කාර්යසාධක බලකායේ ප්‍රධාන විදිහට කතා කරන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයාගෙන් අපි විමසන්න සූදානම්. අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ඇතුලේ වාර්තා කරනවා සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න ඒ 30 ප්‍රභේදය භයානකයි. ෆයිසර් ඇස්ට්‍රාසෙනිකා වලට ඔරොත්තු දෙන්නේ නැහැ. මහාචාර්ය චන්න ජයසුම් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන ප්‍රකාශය තමයි අද වාර්තා කරන්නේ දිනමින පුවත්පත. ඒ 30 කියන ප්‍රභේදය භයානකයි. මේ ප්‍රභේදය පිළිබඳව මීට කලින් වාර්තා වෙලා තිබුණේ මීට මාස 6කට විතර කලින් වාර්තා වෙලා තිබුණේ. හැබැයි අලුත්ම සොයා ගැනීම තමයි ෆයිසර් ඇස්ට්‍රාසෙනිකා කියන එන්නත් දෙකට මේ ඒ 30 ප්‍රභේදය උත්තර දෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ ඒ 30 කියන ප්‍රභේදය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන වැට එයාපෝට් එකේ ඉඳලම ගුවන්තොටුපොළේ ඉඳලම දාලායි තියෙන්නේ කියලායි සඳහන් කර සිටින්නේ. ඊයේ උදේ ඉඳලා පළාත් අතර සංචරණ සීමා ඉවත් කරනවා. අපි විමසන්න සූදානම් අද වෙනකොට කොහොමද තත්ත්වය කියලා. රුසියාවේ සංචාරයක් සාර්ථකව නිම කළා අලුත් ඉලක්කයක් එම අරගෙන යුද හමුදාපතිතුමා ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා ලංකාවට පැමිණ සිටිනවා. අපි මේ සඳුදා නොවැම්බර් මාසයේ 1 වෙනිදා උදේ පාන්දරම පත්තර මේන්තුවෙන් තුමට කතා කළා. ආයුබෝවන් සුබ උදෑසනක් ඒකාබද්ධ මානලික ප්‍රධානීතුමනි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මනි. සුබ උදෑසනක් ආයුබෝවන් දිනුෂ. ඔව්. අපි ඉතාම කෙටියෙන් දැනගන්න කැමතියි ජෙනරාල්තුමනි මේ වෙනකොට රටේ තත්ත්වය කොයි වගේද මේ කොවිඩ් පිළිබඳව? මොකද පළාත් සංචරණ සීමා ඉවත් කළේ අවදානම පහව ගිහිල්ලා තියෙන නිසාද? කිසිසේත්ම නැහැ. ඔබ දන්නවා අපි රටක් වශයෙන් අපේ රටේ ජනතාව ඉතාමත්ම විශාල කැපකිරීම කරමින් තමයි දැනට තිබෙන කොවිඩ් තත්ත්වය මේ තත්ත්වයෙන් පාලනය කර ගැනීමට සහාය ලබා දුන්නේ. ඉතින් රටේ ජනතාව බුද්ධිමත්. නමුත් අපි මේ වන විට තීරණයක් අරගෙන අතිගරු ජනාධිපතිතුමා විසින් විශේෂයෙන්ම පළාත් අතර සංචරණ සීමාවන් ඊයේ දැසන 4 සිට ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවා. සංචරණ සීමාවන් මාස කිහිපයක් මාස 6ක් වැනි කාලයක් පළාත් අතර පැවතුණා. ඒත් එක්ක විවිධ තිබිච්ච එවැනි සීමාවන් පසුගිය සති කිහිපය තුළදී කෙටියෙන් විවිධ අවස්ථාවලදී මේ ආකාර විවෘත කිරීමට කටයුතු කරන සීමාවන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවා. නමුත් දිනුෂ ඊයේ දිනේ කොවිඩ් ආසාදිතයන් 542 දෙනෙකු රට තුල වාර්තා වෙනවා. ඊයේ කොවිඩ් ආශ්‍රිත මරණ 18ක් වාර්තා වෙනවා.
ඒත් එක්කම කොවිඩ් ආසාදනයේ වී දැන්ට ප්‍රතිකාර ලබනවා 14532 දෙනෙකු රට තුල මේ වන විට. ඉතින් මේ තාම සුළු සංඛ්‍යාවක් නෙමෙයි. ඔබ දන්නවා 500ක් කියන්නේ දවසකට 500ක් 600ක් අතර ප්‍රමාණයක් හමුවනවා කියන්නේ සැලකිය යුතු ප්‍රමාණයක්. මේ ඇවිල්ලා එන්නත් දෙකම ලබා දී තිබෙන පරිසරයක් තුල. ඉතින් ඒකින්ද රටේ ජනතාවගෙන් මේ අවස්ථාවේ තාමත් ඕනකමින් ඉල්ලා සිටින්නේ දැනට යම් යම් සීමාවන් ජනතාව අපහසුතාවයේ පත්වීමෙන් මුදා ගැනීම නැත්නම් ඒ ඉවත් වීම කිරීම සඳහා කරුණ ලැබුවත් ජනතාව බුද්ධිමත් ඔබ තේරුම් ගත යුත්තේ මෙවැනි සංඛ්‍යාවක් දිනපතා හමුවද්දී ඔබට යම් ආකාරයෙන් කොවිඩ් ආසාදනය වීමේ හැකියාවක් තිබෙනවා. ඒකින්ද අනිවාර්යයෙන්ම මුවාරණය පළඳගෙන මිසක් නිවසෙන් පිටතට පැමිණෙන්න එපා. ශාරීරික දුරස්ථභාවයන් ඇතුළු අනිකුත් සෞඛ්‍ය හුරු පුරුදු වලට අනුගත වන්න. ඒත් එක්කම ජනතාව ඒක රාශි වෙන ස්ථානවල සිටීමේදී අනිවාර්යයෙන්ම මේ සෞඛ්‍ය හුරු පුරුදු වලට අනුගත වෙන්න. මම ජනතාව ඒක රාශි වෙන කියන කතාව කියන්න හේතුව දැනට පළාත් අතර සංචාරන සීමාවන් ඉවත් වීම සමග දුරස්ථ මාර්ග වල දුවන ගමනාගමන සහ අනිකුත් දුප්‍රිය සේවාවන් විරුද්ධ වෙලා තිබෙනවා. ඉතින් මෙහිදී අපි කොපමණ කිව්වත් යම් යම් ප්‍රායෝගික අපහසුතාවයන් ඇති වෙන්න පුළුවන් ජනතාව එක්ක රැස් වෙද්දී. හින්දා මෙවැනි අවස්ථාවලදී ඔබ මේ බුද්ධිමත්ව තේරුම් අරන් මේ තත්ත්වය සම්බන්ධයෙන් කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා. එසේ නොවුනොත් අපිට ඉදිරි සති දෙක තුනදී මේ තත්ත්වය අපිට මේ ආකාරයෙන් පාලනය කරගත්තේ නැත්නම් ඊට පස්සේ නැවත වැඩිවීමේ හැකියාවක් තිබෙනවා. නමුත් කෙසේ වෙතත් ජනතාවගේ සහාය ඉල්ලනවා. අද දිනේදී මාස 6ක් දෙවන එන්නත ලබාගෙන මාස 6ක් පසු වුණු විශේෂයෙන්ම ඉදිරි පෙළ ක්‍රියාකරුවන්ට දිනුෂ එන්නත් කරණය බූස්ට් එන්නත ලබා දීම ආරම්භ කරනු ලබනවා. ත්‍රිවිධ හමුදාව සෞඛ්‍ය ඒ වගේම ගුවන් තොටුපළ සංචාර ශේෂ්ඨ ඇතුළු ඉදිරි පෙළ ක්‍රියාකරුවන් කියලා මේ අවස්ථාවේදී හඳුන්වා දුන් කණ්ඩායම් වලට මේ සතියේ විශේෂම අද දිනේදී මේ මාසයේ පළවෙනිදා අද ආරම්භ කරනු ලබනවා. නමුත් රටේ ඉතුරු ජනතාවටත් මේ නිවෙද්දි වහාම අනිත් ජනතාවටත් මේ ආකාරයෙන්ම ලබා දීමටත් බලාපොරොත්තු වෙන ජනතාව ඉල්ලා සිටින්නේ නැවත නැවතාවක් ඔබ පරිස්සම් වෙන්න. රටේ කොයි ඉවර වෙලා නැහැ, පහව ගිහිල්ලා නැහැ. ඒකින්ද මේ පද්දේ 500 600 තත්ත්වය එක දිගටම තිබෙන්නේ යම්කිසි හේතුවක් හින්දා ඒක 200 300ට බහැලත් නැහැ. ඉතින් ඒකින්ද අනිවාර්යයෙන්ම කොයි රට තුල යම් යම් ස්ථානවල තිබෙනවා සෑම දිස්ත්‍රික්කයකම සුළු වශයෙන් හෝ වාර්තා වන හින්දා ජනතාව පරිස්සම් වෙන්න කියන කාරණේ ඉතාමත් ඕනකමින් ඉල්ලා සිටිනවා. ජෙනරාල්තුමනි බොහොම ස්තුතියි. අපි දැක්කා ඔබතුමා රුසියාවේදී අලුත් ඉලක්කයක් ගන්නවා. ඒ කියන්නේ ඕනම තැනකදී ඕනම ඉලක්කයකට එල්ල කරලා රාජකාරිය කරන්න ඊලක්කේ ජය ගන්න පුළුවන් කියන කාරණාව ඔබතුමා පෙන්눔 කරලා තියෙනවා. බොහොම ස්තුතියි. අපි මේ උදේ පාන්දර කතා කළා. බොහොම ස්තුතියි නැවත වතාවක් ස්තුතිය පළ කරනවා ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතාට, ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධාන යුද හමුදාපතිතුමාට. එතුමා සඳහන් කරපු කාරණාව තමයි ඊයේ උදේ 4 ඉඳලා සංචරණ සීමා පළාත් අතර ඉවත් කෙරුණා වුණාට, ලිහිල් කෙරුණා වුණාට අවදානම තවමත් තියෙනවා. තවමත් 500ක පමණ රෝගීන් සංඛ්‍යාවක් දිනපතා වාර්තා වෙනවා. මරණ ඊයේ දවසේ 18ක් වාර්තා වෙනවා. ඒ නිසා මේ තත්ත්වය ගැන අපි සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. පොළොව පාවෙනවා කියලා තමයි අපි කතාව පටන් ගත්තේ. පොළොව උහුලයිද අහස උහුලයිද? සිඟිත්තාගේ පැම්පස් එක ඇතුලේ ලක්ෂ 5මාරක කුඩු පියා අත්අඩංගුවට. ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය ලංකාදීපයට වාර්තා කරන්නේ අවුරුද්දක් වයස සිය සිඟිති දරුවාට අන්දවා ඇති පැම්පස් එක තුල හෙරෝයින් සහ අයිස් මද්‍රව්‍ය පැකට් සඟවා තබාගෙන ඒවා විකිණීමේ යෙදුණු බව කියන 20 හැවිරිදි පියෙක්. 20 හැවිරිදි පියෙක්. එතකොට එතන ඇතුළේ තවත් කතාවක් තියෙනවා. කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ මහල් නිවසකදී බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාසේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 30 වනදා අත්අඩංගුවට ගත්ත කියලා ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. අවුරුදු 20ක තාත්තා කෙනෙක් තමන්ගේ අවුරුදු 1මාරක පොඩි එකාගේ පැම්පස් එක ඇතුලේ දාලා කුඩු වික්ක කියලයි වාර්තා කරන්නේ ලංකාදීපය. ඊළඟට ඒ පුවත කිව්වම ඒ අවුරුදු 20ක තාත්තනේ හරියට ඉගෙනගෙනත් නැහැ. එහෙම කතා කියන්න පුළුවන්නේ. තරුණයන්ට මත්පෙති දුන් වෛද්‍යවරයා මත්පෙති 20030ක් සමග අත්අඩංගුවට. මේ උගත් මිනිස්සු වාර්තා කරන තරුණයන්ට මත්පෙති දුන් පානදුරේ වෛද්‍යවරයා මත්පෙති 20030ක් එක්ක අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ට මේ වෙනකොට මේ මත්ද්‍රව්‍ය හිඟයක් තියෙනවා. වැටලීම් ප්‍රමාණය වැඩි වෙච්ච නිසා, ඒ නිසා මත්ද්‍රව්‍ය වලට යන වියදම වැඩි, මිල වැඩි වෙලා තියෙනවා, මත්ද්‍රව්‍ය හිඟයක් තියෙනවා. මේක නිසා මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අයට
මත්වෙන පෙති වගේයක් දීලා තියෙනවා. මේ පෙතිත් එක්කම අදාළ වෛද්‍යවරයා අත්අඩංගුවට ගත්ත පානදුර ප්‍රදේශයෙන් කියලා වාර්තා කරන්නේ දිනමින පුවත්පත. ජාතික පුවත්පත් කිහිපයකම මේ පුවත තිබුණා. එතකොට මේ පුවත එක්කම අද අරුණ පුවත්පතේ විශේෂාංග ලිපියක් පළ කරනවා. ඒ තමයි ශාරුක් ඛාන්ගේ පුතා ආර්යන් කුඩුත් එක්ක අහුවෙලා හිරේ හිටියා. කොහොම හරි දීපවාලියට සමරන්න ඔන්න පුතාට ගෙදරෙන්න ලැබෙනවා. මේත් එක්කම ධම්මික සෙනවිරත්න විශේෂ ලිපියක් අද අරුණ පුවත්පතට ගෙනෙනවා ආර්යන්ගෙන් එළියට එන තරු දරුවන්ගේ ඛේදවාචකය කියලා. ඒ අනුව ධම්මික සෙනවිරත්න කියන විදිහට මේ තරු දරුවන් කුඩු මාරයා එක්ක තියෙන සම්බන්ධය හෙළිදරව් වෙන පළවෙනි අවස්ථාව නෙවෙයි. තරු දරුවන් විතරක් නෙවෙයි තරු එක්ක තියෙන සම්බන්ධකම ගැන මේ පිළිබඳව කතා වෙනවා. තරු සහ කුඩු අතර තියෙන සම්බන්ධය. මොකද මීට කලින් රියා චක්‍රබෝර්ති අහුවෙනවා. ඊට පස්සේ ඔහුගේ ඇගේ පෙම්වතා සුශාන්ත් සිං, ඊට පස්සේ සංජය දත් සහ ෆයිස් අලි ඛාන් දෙන්නට චෝදනා තියෙනවා. ඊට පස්සේ හොලිවුඩ් වල වගේම බොලිවුඩ් වල මේ දෙකේම එහෙමයි. බ්‍රිට්නි ස්පියර්ස් පිළිබඳව මේ චෝදනා තියෙනවා. කොහොම වුණත් මේ වෙනකොට ඉන්දිය සිනමා අධ්‍යක්ෂවරයෙක් අවධාරණය කරන කාරණාව තමයි දැන්වත් බොලිවුඩ් තරු සිනමා තරු මද්‍රව්‍ය සාමාන්‍යකරණය කිරීමෙන් සහ උත්කර්ෂයට නැක්වීමෙන් වැළැක්විය යුතු බව. ඇයි එහෙම ඔහු කියන්නේ? දිල්ලියේ පමණක් මද්‍රව්‍ය වලට ඇබ්බැහි ඇති පාසල් ළමුණු 25000ක් පමණ වෙතයි ගණන බලා තිබෙනවා. ඉන් සමහර දෙනා අවුරුදු 8ක් තරම් වයසේ පසුවන්නන් අවුරුදු 8 දරුවන්ටත් කුඩු බොන්න පුරුදු කළා. කුඩා කල පටන්ම ළමයින් මද්‍රව්‍ය සහ දුම්වැටි වලට ගොදුරු වීමට ඉන්දිය සිනමා සංගීත සහ ටෙලිනාට්‍ය බලපා ඇත. එරට රූපවාහිනී තීරයේ පමණක් සෑම විනාඩි 2කටම වරක් මත්පැන් පානය කරන දර්ශනයක්ද, සෑම විනාඩි 57කටම වරක් දුම් පානය කරන දර්ශනයක්ද, සෑම විනාඩි 112කටම වරක් නීති විරෝධී මද්‍රව්‍ය භාවිත කරන දර්ශනයක්ද විකාශනය බව තහවුරු වී තිබෙනවා. මේක සමාජ විද්‍යාව හදාරන උදවියට හොඳ දත්ත. හැබැයි මේ දත්ත කිසි විටකත් අපිව සතුටට සැහැල්ලුවට පත් කරන සැනසුම් සුසුම් හෙළන නෙවෙයි. මේ දත්ත අපිව තවදුරටත් අපි ඉන්නේ කොතනද කියලා, මේ මහ පොළොව උහුලනවද කියන ප්‍රශ්නය නැවතවතාවක් අපේ හිතට නැගෙන දත්ත. ඒ අනුව ඉන්දියාවේ නැවතවතාවක් මම මේ කියන්නම් හැම විනාඩි 2කටම වරක් මත්පැන් පානය කරන දර්ශනයක්, හැම විනාඩි 57කටම වරක් දුම් පානය කරන දර්ශනයක්, හැම විනාඩි 112කටම වරක් නීති විරෝධී මද්‍රව්‍ය භාවිත කරන දර්ශනයක් පේනවලු චිත්‍රපටිවල, ටෙලිනාට්‍යවල, ඊට පස්සේ මියුසික් වීඩියෝස් වල. මේකේ ප්‍රතිඵලය මොකද්ද? ඉන්දියා සමාජයේ තරු දරුවන්ට විතරක් නෙමෙයි අවුරුදු 8 දරුවොත් ඉන්නවා. දරුවෝ 25000ක් විතර වගේ දිල්ලියේ විතරක් පාසල් දරුවෝ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා. ඒ නිසායි මේ මත් උවදුර තුරන් කරන්න මේකත් ජාලයක්, මේකත් මාෆියාවක්. මුල් බැහැගෙන තියෙන්නේ ලේසි නෑ. හැබැයි වැටලීම් වැඩි කරන්න ඕනේ සහ ඔවුන්ට දැඩි දඬුවම් දෙන්න ඕනේ, දඬුවම් ක්‍රියාත්මක කරන්නත් ඕනේ. ඊළඟට අපි යනවා අද ජාතික පොත්පත් වාර්තා කරන බූස්ටර් මාත්‍රාව අද සිට කියලා. අපි විස්තර ඇතිව කතා කළා ජෙනරාල් ශරණ් සිල් මහත්මයාත් එක්ක. බූස්ටර් මාත්‍රාව අද සිට බූස්ටර් මාත්‍රාවත් ලබා දෙනවා. සියලු පාසල්වල 10, 11, 12, 13 ශ්‍රේණි 8 වනදා ආරම්භයි. 6, 9 අධ්‍යයන කටයුතු සෞඛ්‍ය නිර්දේශ ලද වහාම අද දිනමින පුවත්පත වාර්තා කරනවා. සියලු පාසල්වල 10, 11, 12, 13 ඒ කියන්නේ සාමාන්‍ය පෙළට සහ උසස් පෙළට සූදානම් වෙන දරුවන් සඳහා පාසල් විවෘත කරනවා. හැබැයි 8 වෙනිදාට පෙර විසඳුම් නැත්තම් ගුරුවරු වැඩවර්ජනයක නිරත වෙනවා කියලා ජෝසප් ස්ටාලින් සඳහන් කළා කියලා නිලන්ත මදුලාවල වාර්තා කරනවා. 8 වෙනිදාට පෙර විසඳුම් නැත්තම් ගුරු වැඩවරුමක් විසඳුම් දීලා තියෙන්නේ. මේ පාර අයවැයෙන් වැටුප් වැඩිවීමේ එක කොටසක් ලබා දෙනවා, ඉතිරි කොටස් දෙක ඊළඟ අයවැයෙන් ලබා දෙනවා කියලා විසඳුම දීලා තියෙන්නේ. 8 වෙනිදාට කලින් විසඳුමක් නැත්තම් ගුරු වැඩවරුමක් කියලා සඳහන් කරද්දී පාසල්වල සියලු ශ්‍රේණි කවද්ද විවෘත කරන්නේ? ඔක්කොම පාසල්වල ඔක්කොම පන්ති කවද්ද විවෘත කරන්නේ? තීරණය කොවිඩ් කමිටුව අතේ කියලා අද දිවෙන පුවත්පත වාර්තා කරනවා. ජනාධිපතිතුමා ලංකාවට ආවයින් පස්සේ කොවිඩ් කාර්යසාධක බලකාර රැස්වීම පැවැත්වෙනවා. ඒ රැස්වීමේදී පාසල්වල සියලු ශ්‍රේණි, සියලු පන්ති සහ සියලු පාසල් ආරම්භ කරන දිනය පිළිබඳව තීන්දුව ගැනීමට නිමිතයි කියලා වාර්තා කර සිටින්නේ. හැබැයි එහෙම කියද්දී තවමත් මේ අනතුර පහව ගිහිල්ලා නැහැ කියලා නැවතවතාවක් සාක්කියක් හම්බ වෙනවා. ඒ තමයි තමුත්තේගම රැපිඩ් 100කින් 38කට පොසිටිව්. 38ක් තමුත්තේගම රැපිඩ්, එහෙම නැත්නම් අහඹු රැපිඩ් අහඹු පරීක්ෂාවක් නිසා
මේ 138 ප්‍රමාණය හොයාගන්නේ මොනරාගල රෝහල 32ක් පාසල් ළමයින් 44කටත් හැදිලා නිලන්ත මදුලාවල වරුණ පෙරමුණ සහ කැලුම් ගුණතිලක අරුණ පුවත්පතට වාර්තා කරනවා. ඒ වගේ මොනරාගල ධනුෂ්ක ලංකා නානයකාර අගලවත්ත වාර්තාකරුවන් වාර්තා කර සිටිනවා අද අරුණ පුවත්පතට. ඒ අනුව අරුණ පුවත්පත සඳහන් කරනවා මේ පිළිබඳව තවදුරටත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරෝපතාන පදවිය තමුත්තේ ගම කියන ප්‍රදේශවල පසුගිය දින 5ක කාලය තුල සිදු කරන ලද අහඹු රැපිඩ් පරීක්ෂණ රැපිඩ් කියලා කියන්නේ අහඹු කියන එකමනේ. අහඹු පරීක්ෂණ නිසා ළමයින් 4 දෙනෙක්ට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. අනුරාධපුර වසංගත රෝග විද්‍යාංශයේ විද්‍යාඥ ආර්.එම්.බී. රත්නායක මහත්මයා තමයි මේ බව කියන්නේ. අවුරුදු 5 10 අතර වයස් කාණ්ඩයේ පසුන් ළමන් මේ අතර ඉන්නවා කියලා සඳහන් කර සිටිනවා. අවුරුදු 5 10 දරුවොත් මේ අතර ඉන්නවා. ඒක නිසා විශේෂයෙන්ම පාසල්වල රංචු ගහිලා එකට කෑම කන්න එපා කියලා විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහත්මයා උපදෙසක් දෙනවා. පාසල්වල රංචු ගහිලා එකට කන්න එපා දරුවනේ කියලා වෛද්‍ය දීපාල් දරුවන්ගෙන් ඉල්ලනවා. සුජිත් හේවාජුලිගේ වාර්තා කරන්නේ සංචරණ සීමා අයින් කළේ රවුම් ගහන්න නෙවෙයි කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසෙල ගුණවර්ධන මහත්මයාත් කියනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාත් කියන්නේ යුද හමුදාපතිතුමා උදේ පාන්දර අපිත් එක්ක කියපු කතාව. ඒ තමයි පළාත් සංචලන සීමා ඉවත් කළේ ඔබේ මගේ ජන ජීවිතයේ සාමාන්‍ය කටයුතු වලට පවතින බාධාව අවම කිරීම සඳහා. ඒ නැතුව අවදානම අඩු වෙලා නෙවෙයි ඕන තැනක ගිහිල්ලා එහා මෙහා ගිහිල්ලා එහෙම යන්න තරම් නිදහසක් නැහැ. සංචලන සීමා අයින් කළේ රවුම් ගහන්න නෙවෙයි. පාසල් වල රංචු ගහි එකට කන්න එපා කියලා දීපාල් පෙරේරා මහත්මයාත් ඉල්ලීමක් කරනවා. මොකද මාතර දිස්ත්‍රික්කයේ පාසල් දෙකක ගුරුවරු එක පතේ කාලා තියෙනවා, එකට කාලා තියෙනවා. ඊළඟට දරුවෝ පාසල් දෙකක දරුවෝ මුහුණු ආවරණ නැතුව සෙල්ලම් කළා කියලත් අද ජාතික පොත්පතක් වාර්තා කර සිටියා. ඒක නිසා තමයි කියන්නේ පාසල් වල රංචු ගැසී එකට කන්න එපා කියලා සාමාන්‍යයෙන් ස්ටාෆ් රූම් එකේදී ගුරු විවේකාගාරයේදී කාලයකට පස්සේ ගුරුවරු ගෙදරින් ගෙන ආපු බත් එක හවුලේ කයි ඒකත් එපා කියලා තමයි කියන්නේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහත්මයා. ඒ අතරේ මේ කොවිඩ් බාධක මැද කොටස් වෙළඳපොළ 50%කින් වර්ධනය වෙයි කියලා දිනමින පුවත්පත වාර්තා කරන කොවිඩ් බාධක මැද කොටස් වෙළඳපොළ 50%කින් වර්ධනය වෙයි. ඊළඟට ඒ අතරේ අයවැය නොවැම්බර් 12 වෙනිදා එනවා. අයවැයට කලින් අරක්කු බියර් මිල ඉහළට කියලා දිනමින පුවත්පත වාර්තා කරනවා. අරක්කු මිල බියර් මිල ඉහළට ගියා කියලා ඉහළට යනවා කියලාද දිනමින පුවත්පත වාර්තා කරනවා. ඊළඟට අවධානය යොමු කරන්න කැමති දිවයින පුවත්පතට දිවයින පුවත්පතට අවධානය යොමු කරද්දී දිවයින පුවත්පත කාරණා කීපයක් එක විට සඳහන් කරනවා. එකට කතා වෙන මාතෘකා කීපයක් එකට ගොනු කරනවා. මාතෘකා පොකුරක් ගේනවා. එකක් තමයි චීනීය මහ බැංකුව බ්ලැක් ලිස්ට් කිරීම සිද්ධිය පිළිබඳව චීනයට LC සල්ලි ගෙවන්න වෙනවා. ණයවර ලිපියේ කොන්දේසි වලට අනුව ඒ මුදල ගෙවන්න වෙනවා කියලා ශාම්නුවන් ගණේවත්ත මේ වාර්තා කරන්නේ. මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් ගබ්‍රියල් මහත්මයා කරන ප්‍රකාශය අධිකරණ කටයුත්ත නිම වුණාට පස්සේ ඒ ණයවර ලිපියේ කොන්දේසි වලට අදාළ මුදල ගෙවන්න සිද්ධ වෙනවා කියලයි සඳහන් කර සිටින්නේ. මහ බැංකුව අධිපතිතුමා චීනයේ මහජන බැංකුව බ්ලැක් ලිස්ට් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කතා කරද්දී චීනයට LC සල්ලි ගෙවන්න සිද්ධ වෙනවා. ඊළඟට මේ චීන පොහොර පිළිබඳව තවදුරටත් කතා වෙනවා. පොහොර සමාගමේ අධ්‍යක්ෂවරයෙකුට ඥාතිත්වයක් ඇතත් ව්‍යාපාරවලදී කිසිදු සම්බන්ධයක් නැහැ කියලා අගමැති ලේකම්ගෙන් කරුණු පැහැදිලි කිරීමක් කියලා දිවයින පුවත්පත වාර්තා කරනවා මුල් පිටුවේ. ඒ අතරේ දිවයින පුවත්පත තවදුරටත් මතක් කරන කාරණාවක් තමයි 3 වෙනිදා 4 වෙනිදා රට අඳුරෙන්නේ නැහැ විදුලි තීන්දුව අනිද්දා කියලා. මීට කලින් වාර්තා වී තිබෙන ආකාරයට මීට කලින් අපි වාර්තා කර සිටිය ජාතික සම්පත් විකිණීමට එරෙහිව තෙල් වරාය විදුලියේ ඒකාබද්ධ සන්ධානය අනිද්දා සහ ඉන් අනිද්දා 3 වෙනිදා සහ 4 වෙනිදා රට අඳුරේ තබන විදුලි වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. හැබැයි ඒ වැඩ වර්ජනයට නොයන බව සන්ධානයේ කැඳවුම්කරු රංජන ජයලාල් මහත්මයා දිවෙනට කිව්වා කියලා අද චමින්ද සිල්ව සඳහන් කරනවා. ජාතික සම්පත් විකිණීමට එරෙහි වරාය වෘත්තීය සමිතියේ ඒකාබද්ධ සන්ධානයේ දවල් 12ට අද දවසේදී විමල ධර්ම ඔරලෝසු කණුව අසලට රැස් වෙලා විරෝධතාවක නිරත වන බව සඳහන් කරනවා. අද දිවයින පුවත්පතේ වාර්තා කර සිටින්නේ මේ පුවත. ඊට පස්සේ දිවයින පුවත්පතේ ඒ පුවතත් එක්කම අවධානය යොමු කරන්න කැමති මේ අඳුර ඊට පස්සේ විදුලිය මේ පිළිබඳව කතා කරද්දී මේ දවස්වල මාතෘකා කීපයක් මේ එකට ඈඳෙනවනේ. මාතෘකා පොකුරක් තියෙනවනේ. අරුණ පුවත්පත වාර්තා කරනවා සභාවල් කැඳවල අපෙන් අහන්න දෙයක් නැහැ.
අපි උඹලපත් කළේ රට විකුණනවට විරුද්ධ වෙන්නයි. මහාචාර්ය ඉන්දිරාගාරේ ධම්මරතන හිමියන් ප්‍රකාශ කළා කියලා අද අරුණ පුවත්පත සඳහන් කර සිටිනවා. ඒ පසුගියදා පැවතිච්ච මහජන සභාව පිළිබඳවයි මේ වාර්තා කරන්නේ මහජන මන්ත්‍රණ සභාවේ. හැබැයි මේක ආණ්ඩුව පෙරළන සටනක් නොවේ. රාජ්‍යමන්ත්‍රී දයාසිරි ජයසේකර කියයි ආණ්ඩුවේ ක්‍රියාකලාපයේ බරපතල ගැටලුවක් වාසුදේව නානායක්කාර ඇමතිවරයා කියනවා අපට මිතුරු චීනට පාකිස්තානට ගිය ටෙන්ඩරේ අපට හතුරු ඇමරිකාවට දෙනවද? ඇමති උදේ ගම්මන්පිල අහයි ජනපතිතුමනි මේ අපරාධයට ඉඩ තියන්න එපා. ඇමති විමල් වීරවංශ මහත්මයා කරන ප්‍රකාශය සහ ඇමරිකානු යුද කඳවුරකුත් ඒවි කියලා තිස්ස විතාරණ මහාචාර්යතුමා කරන ප්‍රකාශය අද අරුණ පුවත්පත වාර්තා කරනවා මේ සමුළුව පිළිබඳව. ඊළඟට මේ පිළිබඳව පුළුල් සංවාදයක් සමාජය තුළ ඇතිව තිබෙනවා. ඒ අනුව අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා මේ සංවාදය පිළිබඳව මේ ඇමතිවරුන් තිදෙනාගෙන වහාම පීවරක් ගන්න වාසුදේව නානායක්කාර විමල් වීරවංශ සහ උදේ ගම්මන්පේල කියන ඇමතිවරුන් තුන්දෙනා කැබිනට් වගකීම සාමූහික වගකීම කඩ කරමින් කටයුතු කරන නිසා උන් සම්බන්ධයෙන් පක්ෂක් විදියට වහාම පීවරක් ගන්න කියලා අගමැතිතුමාගෙන් සහ ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා කියලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාර්යසම් මහත්මයා ලංකාදීපයට කියනවා. ඒ ඉල්ලීම සුජිත් හේවාජුලිගේ වාර්තා කරනවා අද ලංකාදීප පුවත්පතට. ඒ වගේම මහනුවර චමල් රූපසිංහ සහ මහනුවර ෂේන් සෙනවිරත්න ලංකාදීපයට වාර්තා කරනවා මුදල්ල මෙතුමා බැසල් රාජපක්ෂ මෙතුමා මාල්වතු අස්කිරි මහනාහිමිවරුන් මුණ ගැහෙන්නට ගියා බැහැ දකින්නට ගියා අයවැයට කලින් ඒ අවස්ථාවේදී කරපු ප්‍රකාශයක් ඒ තමයි හවුල් පක්ෂ 11 සමුළුව ගැන තාම හිතාන්නේ නැහැ කියලා අද ලංකාදීපයට වාර්තා කරන මහනුවර චමිල රූපසිංහ සහ මහනුවර ෂේන් සෙනවිරත්න කෙරවලපිටිය යුගධන බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගෙන තීරණයට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් එක්ව පැවැත් වූ සාකච්ඡාව ගැන තවමත් කල්පනා කර නොබැලූ බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහත්මයා සඳහන් කළා කියලා අද ලංකාදීපයේ වාර්තා කර සිටිනවා. ඒ අතරේ ලංකාදීපයේ ඒ පුවත බැසිල් රාජපක්ෂ ඇමතිවරයා පිළිබඳව බැසිල් රාජපක්ෂ ඇමතිවරයා තමයි නිර්මාතෘවරයා වන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ. පොදු ජන පෙරමුණේ සංවත්සරය පැවැත්වෙනවා හෙට දෙවනිදා හෙට පැවැත්වෙන සංවත්සරය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ පැය 24ම සක්‍රිය දේශපාලන පක්ෂයක්. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහත්මයා කියනවා. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තරුණ ජව සම්පන්න පක්ෂයක්. කොවිඩ් අර්බුදය නිසා ගිය අවුරුද්දේ පක්ෂ සම්මේලනය පැවැත්වුණේ නැහැ. අපි මේ අවුරුද්දේ නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ ඒ ආකාරයෙන්ම පිළිපදිමින් මේ අවුරුද්දේ පවත්වනවා. නිරංජලා වික්‍රමසිංහ කරන සාකච්ඡාවේදී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහත්මයා කියනවා කොරහ බේර ගන්න ඕන නම් අපිට පුළුවන් වතුර ටික විසි කරලා දමන්න. නෑ. හැබැයි වතුරයි කොරහයි දෙකම බේර ගන්නත් ඕනේ. උද්ඝෝෂණය කරන්නේ සමාජ මාධ්‍යවල විවේචනය කරන්නේ අපට ඡන්ද දීපු 69 ලක්ෂයෙන් නෙවෙයි. පොහොර තහනම් කළාට පස්සේ ඊළඟට රටේ ඇතුලේ ඖෂධ ටික නිපදවන්න පටන් ගත්තයින් පස්සේ මේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට එහෙම නැත්නම් මේ ෆේක් accounts තියෙන අයට සල්ලි පොම්ප වෙලා තියෙනවා. ඒත් එක්ක තමයි මේ රැල්ලක් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව කතා කරද්දී ජනතා විමුක්ති පෙරමුණේ ජනතා විමුක්ති පෙරමුණ ගමෙන් පටන් ගමු කියලා දේශපාලන කතිකාවතක් ආරම්භ කළ තිබෙනවා. එය ආණ්ඩුවේ ඡන්ද පදනමට අභියෝගයක් එල්ල කරයිද කියලා නිරංජලා වික්‍රමසිංහ ප්‍රශ්න කරනවා. එතෙන්දී මහාචාර්ය රංජිත් බණ්ඩාර කියන්නේ 1987 93 අතර කාල පරාසය තුළ එවකට අප විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ව සිටි කාලෙදී අපි S2 දුටුවා 60,000ක් පමණ මේ රටේ තරුණ තරුණියන්ට තමන්ගේ ජීවිත පරිත්‍යාග කරන්න අවශ්‍ය පරිසරය ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කළා. ඒ අනුව මේ නැවත වතාවක් ගොවි ජනතාව සහ රටේ සාමාන්‍ය ජනතාව අවුලුවන්නේ ඒ සඳහායි කියලයි මහාචාර්ය රංජිත් බණ්ඩාර මහත්මයා සඳහන් කර සිටින්නේ. ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සම්මේලනයේ හෙට පැවැත්වෙනවා. ඒ පිළිබඳ කරන සාකච්ඡාව අද 7 වෙනි පැයේදීත් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි. රේණුක පෙරේරා මහත්මයා පාලක ලේකම්වරයා අද 7 වෙනි පැයට එනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ. ඒ අතරේ හිටපු ජනාධිපතිතුමා කියනවා ගොවීන් ගැන කතා කළාට ආණ්ඩුව මට කන් දෙන්නේ නැහැ. ඇමති නියරක යන්නවත් දන්නේ නැහැ. මේ කෘෂිකර්ම ඇමතිතුමා ගැන කියන්නේ කෘෂිකර්ම ඇමති නියරකවත් යන්නේ දන්නේ නැහැ. මගේ ආණ්ඩුවක මෙහෙම වෙන්න දෙන්නේ නැහැ. හිටපු ජනාධිපති මෛත්‍රී කියයි කියලයි මනම්පිටිය නිමල් ජයරත්න වාර්තා කරන්නේ. ගොවිය ගැන මම කොච්චර මේ ආණ්ඩුවක කතා කළත් මේ ආණ්ඩුව මට අහුම්කම් දෙන්නේ නැහැ. කෘෂිකර්ම ඇමති නියරක යන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. මගේ ආණ්ඩුවක් යටතේදී ගොවියට මෙතරම් ප්‍රශ්න ඇති වෙන්න දෙති යන්නේ නැහැ කියලා එතුමා සඳහන් කරනවා. හැබැයි එතුමා එහෙම කිව්වට කියලා අපි රිත්පෙලක් තියමු. අරුණ පුවත්පත වාර්තා කරනවා මෛත්‍රීපාල කිව්වට ත්‍රිපිටකය ලෝක උරුමයට ගිහිල්ලත් නැහැ කියලා. උදේජී වේකනායකයි වාර්තා කර සිටින්නේ. ඒ අනුව අද අරුණ පුවත්පත වාර්තා කරනවා
ත්‍රිපිටකයේ ලෝකුරුමයක් බවට පත් කරන්න හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 දී කළ ප්‍රකාශයට වසර 2ක් ගත වී ඇතත් මෙතෙක් ඊට ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී හිටපු ජනාධිපතිවරයා මේවා ප්‍රකාශ කළා. හැබැයි ඒ සඳහා විද්වත් කමිටුවක් පත් කළ අතර ඒ කමිටුව ත්‍රිපිටකයේ සහිත ඉපිරිණි පුස්කොළ පොත් 4ක් හඳුනාගෙන තිබෙනවා. දළදා මාලිගාව, හඟුරාංකිත සහ මාතර පිහිටි මේ විහාරස්ථානවල ජාතික ලේඛනාගාරයේ මේ පුස්කොළ පොත් 4 තිබී සොයාගෙන තිබෙනවා. කොහොම වුණත් යුනෙස්කෝ සංවිධානයේ 2021 අවුරුද්දේ වත්මන් රජයට දැනුම් දීලා තිබෙන්නේ ත්‍රිපිටකයේ ලෝකුරුමයක් කිරීමේ අයදුම්පත් යොමු කරන්න කියලා. ඒ නොවැම්බර් 15 වෙනිදාට කලින් මේ අයදුම්පතට අදාළ වාර්තා යොමු කිරීමට නොහැකි බව අරුණ පුවත්පත අහපු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහත්මයා කියනවා. කියන්නේ නොවැම්බර් 15 වෙනිදාට කලින් මේ අයදුම්පත්‍රය දාන්න වෙනවා. නැත්නම් යුනෙස්කෝ ලෝකුරුමයක් විදිහට මේ අවුරුද්දේට නම් කරන්න වෙන්නේ නැහැ. හැබැයි අමාත්‍යාංශයේ ලේකම්තුමා කියන්නේ ඒක කරන්න බැරි වෙයි නොවැම්බර් 15 වෙනිදාට කලින් කියලා. ඇයි ලේකම්තුමා ටිකක් මහන්සි වෙලා ඉඳ කර බැරි වේද 15 වෙනිදාට කලින් මේක ඉවර කරගන්න. ඊළඟට මෛත්‍රී කිව්වට ත්‍රිපිටකයේ ලෝකුරුමයට එක් වී නැහැ කියලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කාලෙදී හිටපු ජනාධිපතිගේ කාලෙදී කැබිනට් පත්‍රිකාව දාලා තොරතුරු තාක්ෂණ ආයතනය පෞද්ගලික අංශයට පැවරෙන විදිහට කටයුතු කළා. නැත්නම් රජයේ පාලනයෙන් ඉවත් කෙරුණා. හිටපු ජනපතිගේ කැබිනට් පත්‍රිකාව රිවර්ස් කර තොරතුරු තාක්ෂණ ආයතනය රජයට ගත යුතුයි. ස්ලිට් එක නැවතවතාවක් ආණ්ඩුවට ගන්න කියලා පාර්ශ්ව කිහිපයකින් බලපෑම් අජිත් අලහකෝන් වාර්තා කරන්නේ අද අරුණ පුවත්පතට. ඊළඟට අරුණ පුවත්පතේ ඒ පුවතෙන් පස්සේ අද ලංකාදීපයේ තවදුරටත් වාර්තා කරන ප්‍රකාශයක් තමයි අරුණ පුවත්පතේ වාර්තා කරන තවත් ප්‍රකාශයක් තමයි නිමල් සිරිපාල්ද සිල්ව ඇමතිතුමත් කියනවා 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පොදු අපේක්ෂකයා උනේ නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා වෙන්න තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැති වුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පොදු අපේක්ෂකයා වීමෙන් කියලා අද අරුණ පුවත්පතට මේ ප්‍රකාශය කරන්නේ නිමල් සිරිපාල්ද සිල්ව ඇමතිතුමා. ඒ ප්‍රකාශය අද වාර්තා කරනවා අරුණ පුවත්පත. ඊට පස්සේ ජාතික පුවත්පත් අතර තියෙන පුවත් කීපයක් අපි ඉක්මනින් තෝරගනිමු. එකක් තමයි අද දිවයින පුවත්පත වාර්තා කරපු කාරණාවක් තිබුණා. ඒ සරසවිවරම් අහිමි වූ සිසුන්ට යලි උසස් පෙළ ලියන්න අවස්ථාව, සරසවිවරම් අහිමි වූ සිසුන්ට යලි උසස් පෙළ ලියන්න අවස්ථාව කියලා අද දිවයින පුවත්පත වාර්තා කරනවා. ඒ අනුව ඒ කියන්නේ දැන් ප්‍රතිඵල නැවත සෙඩ්ස්කෝ එහෙම නැත්නම් පාසල් විශ්වවිද්‍යාලවල කඩයිම් ලකුණු ප්‍රකාශයට පත් කරන්න කලින් ඊළඟ අවුරුද්දේ උසස් පෙළ සඳහා අයදුම්පත් කැඳෙව්වා. එතකොට අයදුම්පත් කැඳවන්න බැරි වුණා නම් කවුරු හරි මට මේ පාර විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන අයදුම්පත්‍රය ඇව්වේ නැත්නම් ඒ අයට කඩයිම් ලකුණු ප්‍රකාශයට පත් කළාට පස්සේ නැවත අවස්ථාවක් ලැබිලා තියෙනවා උසස් පෙළ ලියන්න. ඒ කියන්නේ අයදුම්පත් ලියන්න පුළුවන්. විභාග කොමසාරිස් ජෙනරාල්වරයා මේ බව සඳහන් කර සිටිනවා. ඊළඟට ජාතික පුවත්පත් අතරේ අරුණ පුවත්පත වාර්තා කරනවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා මේ දවස්වල ගොවි ජනතාව දිරිගන්වමින් ඔවුන්ගේ ගොවි උද්ඝෝෂණ දිරිගන්වමින් ගමන් කරමින් සිටිනවා. එහිදී මාතර මහනුවර ප්‍රදේශයේදී එතුමා කියනවා ජනතා බලයෙන් රාජ්‍ය බලය අතට ගන්නවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා වියතුන් පාලනය කරනවා කිව්වට රටේ පෝලිම් යුගයක් නිර්මාණය වෙලා රාජ්‍ය බලය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනතා බලයෙන් අතටගෙන ජනතාවට සුබසිත උදා කරන බවත් ඒ සඳහා ආණ්ඩුවට එරෙහිව දැවැන්ත බලවේගයක් ගොඩනගන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා සඳහන් කරනවා. ඒ අතරේ 2019 අවුරුද්දට වඩා කැබිනට් තීරණ ක්‍රියාත්මක වීම 2020 අවුරුද්දේදී වැඩි කියලා අද අරුණ පුවත්පත වාර්තා කරන සමීක්ෂණයකින් හෙළිවෙයි කියලා මේ තොරතුර සඳහන් කර සිටින්නේ. 2019 අවුරුද්දට සාපේක්ෂව 2020 අවුරුද්දේ කැබිනට් තීරණ දැනුම් දීමේ කැබිනට් තීරණ ක්‍රියාත්මක වීමේ ප්‍රවණතාව 40%කින් වැඩි කියලා අද වාර්තා කරනවා අරුණ පුවත්පත. ඊළඟට කාබනික ගොවිතැන නොකරන ගොවීන්ට වගාහානියේදී අස්වැන්න ලැබෙන්නේ නැහැ. කාබනික ගොවිතැන නොකරන ගොවීන්ට වගාහානියේදී අස්වැන්න අඩු වුණත් වන්දි ගෙවන්නේ නැහැ. සියලු කෘෂි නිලධාරීන් වගාවීම් වලට යා යුතුයි. චක්‍රලේඛයක් එනවා සාලි කුමාර ගුණසේකරයි වාර්තා කර සිටින්නේ. ඒ අතරේ කාබනික පොහොර පිළිබඳව කතා කළාම පිටි හප කරයි පිටි පහ කරයි. පිටි හප කරයි පිටි පහ කරයි කාබනික වගාවට සුභාරංචියක් කියලා මේ ලස්සන සිරස්තලය ආකර්ශනීය සිරස්තලය වාර්තා කරන්නේ අද අරුණ පුවත්පත. ඒ අනුව අරුණ පුවත්පත වාර්තා කරන මේ පුවත අනුව මේ නව නිපැයුමක් පිළිබඳවයි මේ වාර්තා වෙන්නේ. නව නිපැයුම ඇඹිලිපිටිය ප්‍රදේශයේ තරුණයෙක්ගේ මේ නිර්මාණයක්
පොල් පිති විනාඩි කීපයකින් කුඩු බවට පත් කරලා ගුලියක් හදාගන්න පුළුවන්. පොල් පිත්තක් ගුලියක් බවට පත් කරන්න පුළුවන්. ඒ කියන්නේ පොහොර විදිහට කාබනික පොහොර විදිහට එළවලු පළතුරු වගාවන් වලට භාවිත කරන්න පුළුවන්. මේ නව නිපැයුම පිටි හප කරනවා, පිටි පහ කරනවා, කාබනික වගාවට සුභාරංචියක් කියලා වාර්තා කර සිටින්නේ. අද අරුණ පුවත්පත අපි එහෙම වාර්තාවලට කොහොමත් ඉඩක් ලබා ගන්න ඕනේ රක්වාන නගරයේ පදිංචි. ඇඹිලිපිටියේ නෙවෙයි රක්වාන ප්‍රදේශයේ පදිංචි ඇන්තනි වික්ටර්. ඔහුගේ නව නිපැයුමක් තමයි මේ. පිටි හප කරයි, පිටි පහ කරයි, පොල් පිත්තක් තප්පර කීපයකින් අතින් ගුලි කරන්න පුළුවන් ගුලියක් බවට පත් වෙනවා කියලා කියන එක නිකන් පල්ප් එකක් බවට පත් කරගන්න පුළුවන්. පල්ප් එකක් ගැන කිව්වම කහ කුඩු වල ගණන් බලන්නේ නැතුව කහ පල්ප් එකක් හදාගනිමු කියලා අද අරුණ පුවත්පත ලිපියක් දානවා. දැන් කහ අමු කහ කඩේ ගන්න තියෙනවා, පාරේ තොටේ ගන්න පුළුවන්. හැබැයි වේලපු කහ හොයාගන්න අමාරුනේ, ගණන් වැඩිනේ. ඒ නිසා මේ අපි අතර තිබිච්ච ක්‍රමයක් නැවත වතාවක් මතක් කරනවා. කහ පල්ප් එකක් හදාගන්න පුළුවන්. ඒකට මේරු කහ අල තෝරාගෙන වගාබිමෙන් නෙලාගත් හෝ එහෙම නැත්නම් වෙල පොලෙන් ගත්ත මෝරන් ලද කහ අලවල අපද්‍රව්‍ය ඉවත් කරලා හොඳින් හොදලා ඊට පස්සේ කහ අල පල්ප් එකක් වගේ හදාගෙන නිකන් ඒ කියන්නේ තලපයක් වගේ හදාගත්තම ව්‍යංජනයට දාන්න පුළුවන්. කහ කුඩුම නෙවෙයි ඔය පාරේ තොටේ ගන්නව නම් අමු කහ ඒක පල්ප් එකක් විදිහට තලපයක් හදාගෙන ව්‍යංජන වලට පාවිච්චි කරන්න පුළුවන් කියලා අද කහ පල්ප් එකක් හදාගන්නම කියන ලිපි සිරස්සලෙන් අරුණ පුවත්පත වාර්තා කරනවා. කහ වගා කරන්න පටන් ගත්තෙත් කහ තහනම් කරපු නිසා ඒකේ ප්‍රතිඵල තියෙනවා. ඒ වගේම තමයි පරිසර හිතකාමී ගොවිතැනට, කාබනික ගොවිතැනට රටේ මොනවා කිව්වත් එහෙම නැඹුරුවක් ඇති වෙලා තියෙනවා. මෙන්න තව එක උදාහරණයක්. කල්ලාරුවම එකලු කළ යුද හමුදා වගා වික්‍රමය. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍රසිල්ල මහත්මයාගේ සංකල්පයක් තමයි තුරුමිතුරු නව රටක් කියලා. ඒ අනුව ගස් එහෙම නැත්නම් රුක්රෝපණය කරන්න වගේම විශේෂයෙන්ම කෘෂිකාර්මික කටයුතු සඳහා කෘෂිකාර්මික රෙජිමේන්තුවක් යුද හමුදාවේදී ආරම්භ කළා. යුද හමුදාව තුළ කෘෂිකාර්මික කටයුතු සඳහා වෙනම රෙජිමේන්තුවක් ආරම්භ කරලා තිබෙනවා. මීට කලින් අපි සඳහන් කළ අවුරුදු 5ක මාර්ග සැලැස්මක් යුද හමුදාව ප්‍රකාශයට පත් කළ ජෙනරාල් ශවේන්ද්‍රසිල්ල මහත්මයා ඒ අනුව රෙජිමේන්තුවක් වෙනම ක්‍රියාත්මක වෙනවා. දැන් අද මේ නුවන් මහේෂ් ජයවික්‍රම සහ සමන්ත වීරසිරිගේ ඡායාරූප වාර්තා අනුව සඳහන් කරන්නේ ලස්සන කතාවක් තියෙනවා. ඒ තමයි මේ මිරිස් මූලක මිරිස් වර්ග දෙකක් කලවම් කරලා අඹරනවා. ඒක නිකන් අමුතු සැරක් තියෙනවා කියලා 119 වලට 119ට දුරකථන මුතුමක් අවිලා තියෙනවා. ඊට පස්සේ පොලිසියෙන් ගිහිල්ලා පරීක්ෂා කරලා බලලා තිනවා මොකද්ද මේ මිරිස් මූලේ අඹරන මිරිස් වර්ග මෙච්චර මේ සැර ගමේ මිනිස්සුන්ට නිකන් අමුතු සැරක් වැඩි සැරක් දෙනවා. මොකද්ද මේ මිරිස් වර්ගය කියලා හොයන්න ගියාම තමයි ඇත්තටම කාබනික පොහොර යොදලා වගා කරපු හමුදාව වගා කරපු මිරිස් වර්ග දෙකක් තමයි මේ විදිහට වගා කරන්නේ. කියන්නේ අපිට මෙතෙක් පුරුදු ඉන්දියාවෙන් ගෙන්නපු බාල මිරිස්නේ ඒවට විවිධ රසායනික ද්‍රව්‍ය දාලා නෙමේ සැර ඇති කරලා තියෙන්නේ. හැබැයි ඇත්තටම මේ පොළොවේ වගා කරන කාබනික නිෂ්පාදනවල ප්‍රමිතිය ඉහළයි. ඒ නිසා තමයි ගම්මුන්ට නිකන් සැක හිතලා පැමිණිලි කරලා තියෙන්නේ 119 වලට. ඒ අතරේ අපි ජෙනරාල්තුමාගෙන් දැනගත් එක කාරණයක් තමයි ලංකාවේ වැඩිපුරම මිරිස් වගාබිම අක්‍ර 50ක පමණ. ඒක ශ්‍රී ලංකා යුද හමුදාවෙන් පාලනය වෙන්නේ. මෙතන යුද හමුදාව තමයි ඒ වගාබිම පවත්වාගෙන යන්නේ. එතකොට මේ කියන කල්ලාරුව එකලු කළ යුද හමුදා වගා වික්‍රමය මන්නාර වවුනියාව දිස්ත්‍රික්කයේ මැදවච්චිය මන්නාරම මගේ 32 වන සැතපුම් කනුව අසල ආණ්ඩියා කුලම කියන ප්‍රදේශය ආණ්ඩියන් කුලම කියන ප්‍රදේශය තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ වගාබිමේ අර අඹ වර්ග ටොම් EAGC කියන්නේ අර මේ ටොම් JC කියන අඹ වර්ගයේ TJC අඹ වර්ගයේ ඊට පස්සේ බඩඉරඟු මේ වගේ වගා වර්ග රාශියක් තියෙනවා. බ්‍රිගේඩියර් ආරෝච රාජපක්ෂ මහත්මයාගේ උපදෙස් මත තමයි මේ වගාබිම ක්‍රියාත්මක වෙන්නේ. ශිවන්ත විතාන, දීපල් පතිරණ, ශිරාන් වැලිගල, චරින්දු මදුශංක කියන නිලධාරිනුත් මේ වගාබිමේ කටයුතු වලට එකතු වෙනවා කියලා අද දිනමිනි පුවත්පත වාර්තා කරනවා. අපි ටිකක් වැඩි විස්තර එක්ක කතා කරන්නේ උද්ඝෝෂණ රැල්ලක් ගැන කියද්දි මේ විදියට කෘෂිකාර්මික කටයුතු පරිසර හිතකාමීව කරන රැල්ලක් ඒ යටින් ක්‍රියාත්මක වෙන බව අවධාරණය කරන්න ඕනේ නිසා. ඊට පස්සේ ඒ පුවත් ටික කිව්වම ඊළඟට ඉතුරු වෙන කාල සීමාවෙදී 2019 අවුරුද්දේ බදු කප්පාදුවෙන් දේශීය ආදායමට රුපියල් බිලියන 601ක් අහිමි වෙලා කියලා නයනතරංග ගමගේ මතක් කරනවා. ඒ නයනතරංග ගමගේ වාර්තා කරන්නේ අද අරුණ පුවත්පතට. ඊළඟට එක රටක් එක නීතියක් බලකායගෙන ඇමති අලි ශබ්රි දැනගෙන හිටියේ නැහැ කියලා දිවෙන පුවත්පත වාර්තා කරද්දී අද
පොලාගේ ලියවිල්ල ලියවෙන්නේ ඒ පිළිබඳව. ඒ කියන්නේ එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව තමයි ඉන්දික පොල්කොටුව. නීතියේ පාලනය සියලු දෙනාටම යටත් විය හැකි, සියලු දෙනාම පාලනය කරන එක නීතියක් රට තුළ ක්‍රියාත්මක වීමේ වැදගත්කම ඉන්දික පොල්කොටුව අද පොලාගේ ලියවිල්ලෙන් අවධාරණය කර සිටිනවා. ඊළඟට ලොව පළමු තැපැල් මුද්‍රයත් වෙන්දීසිට ලක් කරනවා කියලා අද විදිස් පුවත් අතරේ මව්බිම් පුවත් වාර්තා කරනවා. මේ මුල්ම තැපැල් මුද්දරය රුපියල් ඇමරිකන් සමාවෙන්න පවුම් 50,000 තමයි මේ පුද්ගලයා අරගෙන තියෙන්නේ. හැබැයි දැන් ආරංචි වෙන විදියට ඩොලර් මිලියන 8ක් ඉක්මවලා මිලියන 8ක් ඉක්මවලා මේ මුද්දරය අලෙවි කියලා විශ්වාස කරන. මේ මුද්දරේ වටිනාකම සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට ඉවහල් වෙලා තිබෙන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි මේ මුද්දර කඩදාසියට මැලියම් නොතරවරන ලද පෙනි බ්ලැක් මුද්දර දෙකක් බ්‍රිතාන්‍ය තැපැල් කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා. මේ මුද්දරේ ඇමරිකන් ඩොලර් මිලියන 8කට වැඩි මුදලකින් අලෙවි වෙයි කියලා තමයි විශ්වාසය පළ කරන්නේ. හැබැයි මේ පුද්ගලයා ඒක අරගෙන තියෙන්නේ පවුම් 50,000ට. පවුම් 50,000ට ගත්ත මුද්දරේ ඇමරිකන් ඩොලර් මිලියන 8කට වැඩි මුදලකට විකිණෙයි කියලායි කියන්නේ. මුද්දර එකතු කරන පුරුද්ද විනෝදාංශය තියෙන දරුවෝ ඉන්නවා. සමහරවිට පොඩි කාලේ ඉඳලම ඔබ තවමත් වැඩි හිටියෙක් විදියට මුද්දර එකතු කිරීමේ විනෝදාංශයේ නිරත වෙනවා ඇති. ඒ නිසා ඔන්න ලෝකේ මුල්ම මුද්දරේට නියම වෙච්ච මිල මේ වෙනකොට ඇමරිකන් ඩොලර් මිලියන 8යි. ඇමරිකන් ඩොලර් මිලියන 8යි. ඊළඟට ජීවිතයක වටිනාකම කොහොමද කියන්නේ? දින 51කට කලින් අතුරුදන් වෙච්ච ගම්පොළ පොලිස් සැරෙන්වරයාගේ මරණය පිළිබඳව තවදුරටත් පුවත් වාර්තා වෙනවා. රෝහලේ ජල ටැංකියට වැටුණායයි කියන පියාගේ මරණය සැකසහිතයි කියලා මේ පොලිස් නිලධාරියාගේ පුත්‍රයා සැරෙන්වරයාගේ පුත්‍රයා එස් අභිමාන් කියනවා කියලායි සඳහන් කර සිටින්නේ. මේ මරණය පිළිබඳව තොරතුරු වාර්තා වෙන්න පටන් ගන්නේ මේ ජලය මේ රෝහලේ වතුර අමුතු ගඳක් තියෙනවා කියලා වාර්තා වීමත් එක්ක. ඒ කියන්නේ දින 51ක් තිස්සේ මේ මෘතදේහය ජල ටැංකියේ තිබිලා තියෙනවා. ඉතින් එහෙමනම් කවර කතාද මේ වතුර භාවිත වෙලා තියෙනවා. ඊළඟට 99 වන ජාතික මල්ල ශූරතා තරඟාවලියේදී ජාතික ශූරතා මල්ල ක්‍රීඩා තරඟාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා 5ක් බිහි වෙනවා. ඒ සියලුම දෙනාට අපි සුබ පතනවා. විස්තර ඇතිව විස්තර කරන්න වෙලා නැති වුණාට ඒක ගැන සමා වෙන්න. හැබැයි ඒ ජයග්‍රාහකයන් සියලු දෙනාට අපි සුබ පතනවා. ඒ වගේම අපි අද ගෙදර එයිද ඊළඟ මැච් එකත් පෙරදුනොත් දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිවත් පරාජයට පත් වුණා ශ්‍රී ලංකා කණ්ඩායම. ඒ නිසා අද තරගයත් පෙරදුනොත් ශ්‍රී ලංකාවට ගෙදර එන්න සිද්ධ වෙනවා 2020 ලෝක කුසලන් තරඟාවලියේදී කියලා මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ඒ වගේම ඉන්දියාවත් පිට දෙවන පරාජය ලැබුවා. අප්‍රිකාවට පෙරදුණු ශ්‍රී ලංකාව අද පෙරදුනොත් ගෙදර ඉන්දියාව පිට දෙවන පරාජයත් ලබයි. ඉන්දියාව නොහිතපු විරු පරාජයක් තමයි මේ අත්පත් කරගන්නේ. ඒකෙන් පස්සේ අපි අවධානය යොමු කරන්න කැමති ලකඹර එකලු කළ අග්ගමහා පණ්ඩිත ආචාර්ය වෙලමිටියාවේ කුසල ධම්ම නාහිම්පාණන් වහන්සේ දැයින් සමුගත්තා. පතල සිල් සුවඳ විදු ලකර ජීවේ කුසල ධම්ම නාහිමි වෙලමිටියාවේ නිසලවිය පහර වැද මරු යන දාවේ නිසලවිය පහර වැද මරු යගදාවේ මරුගේ යගදාව වැදිලා උන්වහන්සේ නිසල වුණා. සසලයි සැදැහැසිත් දැක අනියත භාවය කියලා පල්ලේගම හේමරතන නාහිම්පාණන් වහන්සේ පබඳින කවිය අපිට සුවපල කරන්න නිමිත්තක් හේතුවක් බවට පත් කරගෙන අද කාටුන් බලන්න. කාටුන් කියවමු නේද? කාටුන් බලනව නෙවෙයි අපි කාටුන් කියවනවා. කාටුන් දකිනවනේ. අංජලිගේ කාටුන් එක සංචරණ සීමා ඉවත් කළා ඕන්න දැන් ඕන දිහාවක ගිය හැකි. වැඩක් නෑ සර්. සංචරණ සීමා තියෙද්දි යන තරම් ඒකේ ගතියක් නෑ. ඒ වුණාට එහෙම ඇවිදින්න එපා කියන එක තමයි අවධාරණය කරන්නේ. පංකජ රෝහින්දගේ සරදම කාටද අද? ඉන්දියාවේ දෙවෙනි කෝටිපතියා මෙහි ආවේ මොකටද සර්? පළවෙනියා වෙන්නනේ. සරලයි උත්තරේ. ඊළඟට හසන්ත විජයනායක කාටුන් එක අඳිනවා අද අරුණ පුවත්පතට. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නැවත වතාවක් පණ ගන්නනවා කියලා කියනවනේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය කියන කොට උඩ ගිය බස් එක එහෙම නැත්නම් බැටරි බහැපු බස් එක අර ජම්ප් කළා
ආණ්ඩුවෙන් ජම්ප් එකක් අරගෙන ස්ටාර්ට් කරන්නයි හදන්නේ. බැටරි බහැපු බස් එක ආණ්ඩුවෙන් ජම්ප් එකක් අරගෙන ස්ටාර්ට් කරන්නයි හදන්නේ. ඒ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා. ඊළඟට රංචගොඩ ළමයාගේ කවි දෙක තෝරගන්නවා අරුණ පුවත්පතෙන්. සුවඳ වුවත් රෝස කුසුම බොහෝ සෙයින් ඒ නම ඇති නෝනාගේ කිරුවාව. එතරම් නෙවෙයි කොහොමටවත් නෑ සුවඳ ආරංචි එන හැටියට වටින් ගොඩින්. රෝසි නෝන ගැන රෝසි නෝන චීස් කෑව කියලා කියනවනේ. කේජු කන්න පමණක් ඕ තොමෝ විසින් පසුගිය වසර ඇතුළත කළ වියදම නම් ලේසි පාසු නෑ සෙල්ලම් නෑ නෝනේ. රුපියල් 68,000කි චිකේ චීස්. චිකේ චීස්. චීස් බෝලේ වගේ ඉන්නේ එක නේ. ශ්‍රී සමයන් පද්මශ්‍රීගේ දිවෙන පුවත්පතෙන් තෝරගන්නේ රාජ්‍යායතන කීපයක්ම අත්‍යවශ්‍ය සේවා කරලා ගැසට් එකක් නිකුත් කරලාලු. හැබැයි විදුලි බලය අත්‍යවශ්‍ය සේවාවක් කරලා නෑලු. ඇමරිකාවෙන් එපා කිව්වද කියලා කවුද දන්නේ? එහෙමයි දිවෙන පුවත්පතේ චමෝද් පද්මශ්‍රී අඳින්නේ. ඊළඟට අද දවසේ පද 4 තෝරගන්නවා. දවසේ පද 4 තෝරගන්නවා මව්බිම පුවත්පතෙන් විදුර අබේනායකගේ වැලි කඳු මත ගමන මුව හසරැලි මවන සුබදසුනක් වුවද ගිනිගත් සිත නිවන අඳුරුයි තවම වෛරස් රකුසුගේ විමන ගිනිකඳු මතය පොදු ජනතාවගේ ගමන. විදුර අබේනායක මතක් කරලා දෙන කාරණාව ඊයේ සංචරණ සීමා පළාත් අතර ලිහිල් වුණ බව ඇත්ත. හැබැයි අඳුරුයි තවම වෛරස් රකුසගේ විමන. එනිසා ගිනි කඳු මතය පොදු ජනතාවගේ ගමන. අපි මේ ගමන් බිමන් යන්නේ ගිනි කඳු මත. ගිනි කඳු මත ඇවිද්දහම මොකද වෙන්නේ? එනිසා හොඳම දේ තමයි අත්‍යවශ්‍යම කරුණකට හැරෙන්න ගෙදරින් පිටත නොයා ඉන්න. ගෙදරින් පිටත නොයා ඉන්න. ඇයි පුළුවන් තරම් ගෙදරට වෙලා ඉන්න කියලා කියන්නේ අනතුර තවම පහම ගිල්ලන්නේ නැහැ. ඒතකොට ගෙදර ඉන්න හරි කම්මැලි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නෑ. ගෙදර ඉඳාම කොයිතරම් වැඩ කරන්න පුළුවන්ද? මේ අද දවසේ අලුත් මාසයක් ආරම්භ වුණාට ඊයේ ඔක්තෝබර් මාසේ සාහිත්‍ය මාසයේ අවසාන දවස කියවීමේ මාසයේ අවසාන දවස පතපොත කියවන්න බොහෝ දෙනෙක් මේ කොවිඩ් කාලේ නැඹුරුවක් ඇති කරගත්තා. දෙසතිය සංගරාව කාලයකට කලින් මේ අන්තර්ජාලයෙන් එහෙම නැත්නම් ගුග්ලින් කළා Google search වලින් Google පිරික්සුම් යන්ත්‍ර වලින් තොරතුරු හොයාගන්න නැතිවෙච්ච කාලෙක නොතිබිච්ච කාලෙක දෙසතිය සංගරාව බොහෝ දිනෙකට අලුත් තොරතුරු ගෙනාපු සංග්‍රහයක්. ඒක නැවත වතාවක් ආයේ හැම මාසෙම පළවෙනි සතියේ සහ ඊට පස්සේ 15 වෙනිදා මේ විදියට නැවත වතාවක් මේ පුවත් සංග්‍රහව ඔබේ අතටපත් වෙනවා. මෙවර නොවැම්බර් කලාපයේ අපි අතටපත් වුණ පත්තරමේන්තුවට දෙසතිය පුවත් සංග්‍රහව ඉතාම වටින ලිපි රාශියකින් සමන්විතයි. ඇයි වටින ලිපි කියලා කියන්නේ? අපි උදේ පාන්දරට මේ පුවත්පත්වල තියෙන වාර්තා ඉදිරිපත් කරනවා. හැබැයි මේ වාර්තාව යට සැඟවුණු කතා මොනවද? පසුබිම් කතා, පුවත්වල අටුවාව, ටීකාව ඔබට දැනගන්නට පුළුවන්. එකක් තමයි රන් සපත්තුවෙන් පිදුම් ලැබූ රොනාල්ඩෝ. ඊළඟට ජීවක පරපුරේ දේශීය සන්නාමය. පැන්ඩෝරා පේපර්ස් ගැන බොහෝ දෙනා කතා කළා. මේ පැන්ඩෝරා පේපර්ස් වල ඇත්ත නැත්ත සහ අලගිය මුලගිය තැන්. ඊළඟට මහාචාර්ය සිරාන් දැරණිගල මහත්මයා පිළිබඳව කලාව, දේශපාලනය, ලෝක තතු, ක්‍රීඩාව මේ සියල්ල ගැන තියෙනවා. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන්ම බැලි කතරට අවුරුදු 50යි මේ සිනමා ලිපි මේ විදිහට නිකං පෙරලලා බැලුවත් බොහෝ දේවල් උකහා ගන්න පුළුවන්, බොහෝ දේවල් උරා ගන්න පුළුවන් තමන්ගේ දැනුමට. දෙසතියක් කියවන දේවල් තියෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක් දෙසතිය කියවන්න දැනුවත් වෙන්න. දැනුවත් භාවය තමයි ලෝකේ තියෙන බලගතුම අවිය කියලා නෙල්සන් මැන්ඩෙලා කියන්නේ. එතුමා කියපු කතාව සහතික ඇත්ත. දැනුවත් බව තමයි ලෝකේ තියෙන ලොකුම අවිය. අපි නැවත හෙට මුණ ගැහෙමු. ඔබට ආයුබෝවන්.